වස්සාන ධර්ම දේශනා. ප්‍රිය දේවල් නිසා හටගන්නේ දුකක්. ඇයි එහෙම දුකක් හටගන්නේ? ප්‍රිය දේවල් අහිමි වී යනකොට ඒ අහිමි වීම නිසා දුක මතුවෙනවා. අප්‍රිය දේවල් හිමිවීම නිසා අප්‍රිය දේ නිසා දුක උරුම වෙනවා. ඒ නිසා බුදුහාමුදුරුව අපට දේශනා කළේ ප්‍රිය දේ නිසාත් අප්‍රිය දේ නිසාත් මේ දෙකම නිසා හටගන්නේ දුකක් මිසක්කා සැපක් නෙවෙයි. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමధుර ධර්ම දේශනාව සඳහා පින්බර දායකත්වයෙන් කටයුතු කළේ ජයන්තා සුමනා මහත්මියයි. එතුමියගේ ප්‍රධාන අරමුණ වන්නේ මීට වසර 7කට පෙර පරලෝසපත් මනෝජ් ඉන්දික අත්තනායක පුතුණුවන්ගේ භව ගමනේදී මගඵල ඥානය ලබන්නට අවැසි පතිරූප දේශයක උපත ලබන්නට මෙම උතුම් වූ ධර්ම දානමේ පින්කම හේතු වාසනා වේවා යන්නයි. අද දේශකයන්න් වහන්සේ මහරගම ශ්‍රී වජිරඥාන ධර්මායතන වාසී පූජ්‍යපාද ගල්කිස්සේ සෝමානන්ද ස්වාමීන් වහන්සේ. අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සබ්බේහි මේ පියේහි මනාපේහි නානා භාවෝ විනා භාවෝති අභින්හං පච්ච වෙක්ඛිතබ්බං ඉත්තියාවා පුරිසේනවා ගහට්ඨේනවා පබ්බජිතේනවා අභින්හං පච්ච වෙක්ඛිතබ්බන්ති ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි, සුපුරුදු පරිදි වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ කොයි කාගේත් හිතසුව පිණිස විහිදුවා හරින දායකත්ව ධර්මදේශනා මාලාවේ අද දවසට નિયમિત ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමටයි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ. අද මේ උතුම් ධර්ම දානමය පින්කමෙහි සදැහැති දායකත්වය අරගෙන ජයන්තා මුණසිංහ මහත්මිය ඇතුළු පවුලේ හැමෝම මීට වසර 7කට පමණ පෙර මිය පරලෝ සැපත් ආදරණීය පුතුණුවන් මනෝජ් ඉන්දික අත්තනායක පුතුණුවන් සිහිපත් කරගෙන ඒ පුතාට පරලෝ වශයෙන් පුණ්‍යානුමෝදනා කරන්නටත් සසර දුකින් එතරව ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය සැලසේවා කියන උතුම් අදහස මූලික කරගෙනයි මේ ධර්ම දේශනාව බොහෝ දිනෙකට හිතසුව පිණිස විහිදුවා හරින්නට බලාපොරොත්තු වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ තරම් අපට හිතසුව පිණිස පවතින අපේ ජීවිත ගමන ආලෝකමත් කිරීමට හේතු වන තවත් අනුශාසනාවක් ඇත්තේ නැහැ. විශේෂයෙන් මේ වගේ අවස්ථාවක තමන්ගේ දරුවෙක් ජන්මාන්තර ගත වුණාම ඒ වගේ වෙලාවක අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට තමන්ගේ හිත හදාගන්න තියෙන හොඳම උපදේශයේ බවට පත්වෙන්නේ අනුශාසනාව බවට පත්වෙන්නේ ධර්මයයි.
ධර්මයේ පිළිබඳව අවබෝධයක් ඇති කරගන්න අසමත් වුණොත් ඒ කෙනාට මේ වගේ සිදුවීමක් මූලික කරගෙන මානසිකව දුර්වල තැනකටපත් වෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ ස්වභාවය පිළිබඳව මනාව අපට දේශනා කළේ. දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට එක්තරා ගෘහපතියෙක් යනවා. මේ ගෘහපතියාගේ දරුවා මරණයටපත් වෙලා ඒ ඇතිවෙච්ච දුකත් එක්ක තමයි මේ ගෘහපතියා බුදුහාමුදුරුවෝ මුණ ගැහෙන්න යන්නේ. බුදුරජාණන් වහන්සේ මේ ගෘහපතියා දැක්ක ගමන්ම තේරුම් ගන්න පුළුවන්කම ලැබුණා වෙනදට වඩා කනගාටුවකින් තමයි මේ පුද්ගලයා ඉන්නේ. ඒ නිසා බුදුහාමුදුරුවෝ මේ ගෘහපතියගෙන් විමසනවා ඔබ වෙනද වගේ නෙවෙයි හරි වෙනස්. ඔබේ මූණේ වෙනසක් පේනවා වෙහෙස පාටක් පේනවා ඇයි ඒ වෙලාවේ මේ ගෘහපතියා උත්තර දෙනවා බුදුහාමුදුරුවන්ට බුදුහාමුදුරුවනේ මගේ දරුවා මරණයටපත් වුණා ඒ නිසා තමයි මේ විදිහේ වෙනසක් සිද්ධ වෙලා තියෙන්නේ. ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ මේ ගෘහපතියට පුංචි කාරණාවක් ප්‍රකාශ කළා. ඒ ප්‍රකාශ කරපු කාරණාව තමයි ගෘහපතිය ප්‍රිය දේ නිසා දුක උරුම වෙනවා. ප්‍රිය දේ නිසා දුක උරුම වෙනවා. මෙන්න මේ විදියට කරපු ප්‍රකාශයට මේ ගෘහපතිය එකඟ වුණේ නැහැ. මේ ගෘහපතියට කේන්ති ගියා. බුදුහාමුදුරුවන්ට කියනවා එහෙම කොහොමද බුදුහාමුදුරුවනේ ප්‍රිය දේවල් නිසා දුක හටගන්නේ? ප්‍රිය දේවල් නිසා අපට සතුටක් ඇති වෙන්නේ. මොකක්ද මේ බුදුහාමුදුරුවෝ කියන්නේ? ඕක නම් මම පිළිගන්නේ නැහැ කියලා කේන්ති ගිහිල්ලා එතනින් නැගිටලා පිටත් වෙලා ගියා. ඒ යන අතරතුර මේ ගෘහපතියට හමු වෙනවා දාදු ක්‍රීඩාවේ යෙදී සිටින කණ්ඩායමක්. ඒ කණ්ඩායම ළඟට ගිහිල්ලා මේ ගෘහපතියා කියනවා බලන්න මිතුරනි මම ගියා බුදුහාමුදුරුවෝ මුණ ගැහෙන්න. ඒ ගියපු වෙලාවේ බුදුහාමුදුරුවෝ මට කියනවා ප්‍රිය දේවල් නිසා දුක හට ගන්නවා කියලා. මොන තරම් වැරදි කතාවක්ද බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කළේ. මිතුරනි ප්‍රිය දේවල් නිසා දුක හටගන්නේ කොහොමද? ප්‍රිය දේවල් නිසා අපට සතුටනේ ඇති වෙන්නේ. ඒ දාදු ක්‍රීඩාවේ යෙදී හිටපු අයත් මේ ගෘහපතියාගේ අදහසට එකඟ වුණා බුදුහාමුදුරුවන්ගේ අදහසට විරුද්ධ වුණා. බුදුහාමුදුරුවෝ කියපු එක වැරදි. ඔබ කියන එක තමයි හරි. ප්‍රිය දේවල් නිසා දුකක් හටගන්නේ කොහොමද? ප්‍රිය දේවල් නිසා හටගන්නේ සතුටක්. මෙන්න මේ කතාව නුවර පුරාම විහිදිලා ගියා. නුවර කොච්චර දුරට විහිදුනාද කියනවා නම් පසේ නදි කොසල් රජතුමාගේ කනටත් මේ කතාව අහන්න හම්බුණා. දැන් කොසල් රජතුමත් කල්පනා කරනවා බුදුහාමුදුරුවෝ මේ කියපු කතාව වැරදි. ප්‍රිය දේවල් නිසා දුක හට ගන්නව නෙවෙයි ප්‍රිය දේවල් නිසා අපිට සතුටක් තමයි ඇති වෙන්නේ. කොසල් රජතුමත් කල්පනා කරනවා ඇයි මේ බුදුහාමුදුරුවෝ මෙහෙම කතාවක් කිව්වේ? බුදුහාමුදුරුවෝ මේ කියපු කතාවට එකඟ වෙච්ච නැති කොසල් රජතුමා දුකෙන් කම්පණයෙන් ඉන්නකොට මල්ලිකා දේවිය එතනට එනවා. මල්ලිකා දේවිය ආවට පස්සේ කොසල් රජතුමා මල්ලිකා දේවියට කියනවා බලන්න මල්ලිකා බුදුහාමුදුරුවෝ මෙන්න මෙහෙම කතාවක් කියලා තියෙනවා. මොකක්ද කතාව? ප්‍රිය දේවල් නිසා දුක හට ගන්නවා කියලා. අප්‍රිය දේවල් නිසායි දුක හටගන්නේ. ප්‍රිය දේවල් නිසා හටගන්නේ දුකක් නෙවෙයිනේ සතුටක්නේ. මල්ලිකාවෙනි බලන්නකො මේ බුදුහාමුදුරුවෝ කියලා තියෙන කතාව. මල්ලිකා දේවිය කොසල් රජතුමාට ප්‍රකාශ කරනවා මහරජතුමනි බුදුහාමුදුරුවෝ යමක් ප්‍රකාශ කළා නම් එය අර්ථ සම්පන්නයි අර්ථ සහිතයි එතන ගැඹුරක් ඇති. මල්ලිකා දේවිය බුදුහාමුදුරුවෝ පිළිබඳව ගෞරවයක් තිබුණා. බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරන කාරණා පිළිබඳව සැකයක් තිබුණේ නැහැ. හැබැයි කොසල් මහරජතුමාට සැකයක් ඇති වුණා. කොසල් මහරජතුමා ඒ වෙලාවේ මල්ලිකා දේවියට ප්‍රකාශ කරනවා මල්ලිකාවෙනි ඔහෙත් පැත්තකට වෙලා ඉන්න ඔහෙට බුදුහාමුදුරුවෝ මොනවා කිව්වත් හොඳයි ඒ විදියට හිතන්න නෙවෙයි මේක
මොනතරම් වැරදි කතාවක්ද කියලා පොඩ්ඩක් හිතන්න. දැන් මල්ලිකා දේවියට බුදුහාමුදුරුවෝ මොනවා කිව්වත් හරි. හැබැයි කොසල් රජතුමා එහෙම නෙවෙයි. ඒ වෙලාවේ මල්ලිකා දේවිය කල්පනා කරනවා බුදුහාමුදුරුවෝ කියපු කතාව නිවැරදි කතාවක්. එතන වැරැද්දක් නැහැ. බුදුහාමුදුරුවෝ ඒ විදියට ප්‍රකාශ කරලා තියෙන යම්කිසි හේතුවක් නිසා ඒ හේතුව හරියටම අහගෙන එන්න එක්තරා රාජපුරුෂයෙක් බුදුහාමුදුරුවෝ වෙතට මල්ලිකා දේවිය පිටත් කරලා යවුවා. රාජපුරුෂයාට බුදුහාමුදුරුවෝ ඒ කාරණාව පිළිබඳව මනාව පැහැදිලි කරලා දුන්නා. ඇයි තමන් වහන්සේ මේ ප්‍රිය දේවල් නිසා දුක හටගන්නවා කියලා ප්‍රකාශ කළේ කියන එක. මේ රාජපුරුෂයා ඇවිල්ලා මල්ලිකා දේවියටත් කියලා දුන්නා මල්ලිකාවෙනි බුදුහාමුදුරුවෝ මෙහෙම කතාවක් කියලා තියෙන්නේ මෙන්න මේ හේතුව නිසායි බලන්න මොනතරම් මේ කාරණාව සත්‍යද කියලා. මල්ලිකා දේවියට හොඳටම වැටහුණා බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරපු කාරණාව. මල්ලිකා දේවිය බොහොම ඉක්මනින් කොසල් රජතුමා මුණ ගැහෙන්න ගියා. කොසල් රජතුමා මුණ ගැහෙන්න ගිහිල්ලා මල්ලිකා දේවිය කොසල් රජතුමාගෙන් විමසනවා මහරජතුමනි ඔබතුමා මට ආදරේද? ඔව් මල්ලිකාවෙනි මං ඔබට හරි ආදරේ. මහරජතුමනි මාව ඔබතුමාට අහිමි වුණොත් ඒක දරා ගන්න පුළුවන්ද? මොනවද මේ මල්ලිකා කතා කරන්නේ? මම මල්ලිකාවට කොච්චර ආදරේද? මට ඔබ නැතුව ඉන්න බෑ. නැති වුණොත් මට මොනව වෙයිද දන්නේ නැහැ. ඊළඟට අහනවා මහරජතුමනි ඔබතුමා දරුවන්ට ආදරේද? ඔව් මල්ලිකාවෙනි මම මගේ දරුවන්ට පණටත් වඩා ආදරේ. ඒ දරුවෝ ඔබට අහිමි වුණොත් මොන වගේ හැඟීමක්ද ඇති වෙන්නේ? මල්ලිකාවෙනි මට ඒක දරා ගන්න බැරි වෙයි. මහරජතුමනි ඔබතුමා මේ රාජ්‍යයට ආදරේද? ඔව් මල්ලිකාවෙනි මම මේ රාජ්‍යයට කැමති. මේ රාජ්‍ය සතුරන් විසින් දැහැගත්තොත් ඔබට මේ රාජ්‍ය අහිමි වුණොත් ඔබට මොන වගේ හැඟීමක් දැනේද? මල්ලිකාවෙනි මට ඒක දරා ගන්න බැරි වෙයි. මහ කම්පනයක් බවට පත්වේ. ඒ වෙලාවේ මල්ලිකා දේවිය කොසල් මහරජතුමාට මතක් කරනවා ඉතින් මහරජතුමනි ලෞතුරා බුදුරජාණන් වහන්සේ කියපු කාරණාව සත්‍යක් නොවේද? ප්‍රිය දේවල් නිසා හටගන්නේ දුකක්. ඇයි එහෙම දුකක් හටගන්නේ? ප්‍රිය දේවල් අහිමි වී යනකොට ඒ අහිමි වීම නිසා දුක මතුවෙනවා. අප්‍රිය දේවල් හිමිවීම නිසා අප්‍රිය දේ නිසා දුක උරුම වෙනවා. ඒ නිසා බුදුහාමුදුරුව අපට දේශනා කළේ ප්‍රිය දේ නිසාත් අප්‍රිය දේ නිසාත් මේ දෙකම නිසා හටගන්නේ දුකක් මිසක්කා සැපක් නෙවෙයි. එතකොට අපි මේ ප්‍රිය බව වැඩි වෙන මට්ටමටම මොනතරම් බැඳීම් තද වෙනවද ශක්තිමත් වෙනවද ඒ තරමටම අහිමි වීමේ වේදනාව දැනෙන්න පටන් ගන්නවා. අන්න ඒ වගේ අවස්ථාවක බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කාරණාවකට දෙසවන් යොමු කොට තමන්ගේ හිත සනසගන්න පුළුවන් නම් ඒ කෙනා ජීවිත ගමන අර්ථ සම්පන්න කරගන්න මොනම බාධකයක් ඇති වුණත් මේ සංසාර ගමන තුල ස්වභාවයට ශක්තිමත්ව මුහුණ දීමේ හැකියාවක් ඒ කෙනාට ඇති වෙනවා. මේ ධහම ඒ සඳහායි. තම තමන්ට ශක්තිමත් ලෙස ඉදිරියට යන්න තමන් ඉදිරියට එන අභියෝග ඉදිරියේ ඒ අභියෝග ජය ගැනීමේ මට්ටමකට ගෙන යන්න මේ දහමෙන් අපට ලබා දෙන උපදේශයන් මෙච්චරයි මෙපමණයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. බුදුහාමුදුරුවෝ දේශනා කරපු වටිනා සූත්‍ර දේශනාවක් තියෙනවා අංගුත්තර නිකායේ පංචක නිපාතයේ. මේ සූත්‍රයේ නම තමයි ඨාන සූත්‍රය. ඨාන සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඉත්තිහාවා පුරිසේනවා ගහට්ටේනවා පබ්බජිතේනවා ස්ත්‍රියක් වෙන්න පුළුවන් පුරුෂයෙක් වෙන්න පුළුවන් ගිහියෙක් වෙන්න පුළුවන් පැවිද්දෙක් වෙන්න පුළුවන් අබින්නම් පච්චවෙක්කි තබ්බං නිතර සිහිපත් කළ යුතු කරුණු පහක් ගැන. එතකොට සිහිපත් කළ යුතු කරුණු නෙවෙයි නිතර සිහිපත් කළ යුතු කරුණු. ඒ කියන්නේ අමතක වෙන්න ඉඩක් දෙන්නේ නැතුව මතකයේහි
හැම මොහොතකම රඳවාගෙන ඉන්න ඕන කරන කාරණා පහක්. පළවෙනි කාරණාව තමයි ජරා ධම්මෝමි ජරං අනතීතෝති අබින්නම් පච්ච වෙක්කිතබ්බං. ඔබ මම අප හැම කෙනෙක්ම ජරාවට පත් වෙනවා. මේ ශරීරයේ වයෝවෘද්ධ ස්වභාවයට පත් වෙනවා. අද තියෙන ශක්තිය හෙට දවසේ අහිමි වෙලා යනවා. අද පෙනෙන ඇස් දෙක හෙට නොපෙනී යනවා. අද ඇහෙන කන් දෙක හෙට දවසේදී ඇහෙන්නේ නැතුව යනවා. අද හොඳට කතා කළත් හෙට දවසේදී වචන උච්චාරණය කරන්න බැරුව යනවා. අද ශරීර ශක්තිය මොනතරම් ශක්තිමත්ව තිබුණත් හෙට දවසේ එක්තෙන් වෙන්න සිද්ධ වෙනවා කියන එක. ජරාවට පත් වෙන්න සිදු වෙනවා. ඒ తත්වය ලෝකේ හැම කෙනෙකුටම උරුමයි. මට පෙනෙන සමාජය තුලත් ඕන තරම් ඒ తත්වයට පත්වෙච්ච අය ඉන්නවා. ඒ අයට උරුම වෙච්ච ඒ වයෝවෘද්ධ ස්වභාවය, ජරා ස්වභාවය මටත් උරුමයි. එය දුකක් කියලා නිතර මෙනෙහි කරන්න කියලා බුදුහාමුදුරුවෝ පෙන්වුවා. ඒ පළවෙනි කාරණය. ඊළඟට දෙවෙනියට පෙන්නනවා ව්‍යාධි ධම්මෝමි ව්‍යාධින් අනතීතෝති අබින්නම් පච්ච වෙක්කිතබ්බං. විවිධ ලෙඩ රෝග මේ ශරීරයට වැළඳෙනවා. මේ ශරීරයේ ලෙඩවලට ගුහාවක්, වාස භූමියක්. විවිධ ලෙඩවලට අපට මුහුණ පාන්න වෙනවා. ඒවා සාමාන්‍ය ලෙඩ වෙන්න පුළුවන්. හොඳ කරන්න බැරි දරුණු ලෙඩ වෙන්නත් පුළුවන්. ඕනෑම ලෙඩකට විවෘත වෙච්ච කයක් තමයි අපිට තියෙන්නේ. අද නිරෝගී වුණත්, අද ඔබ ගන්න පරීක්ෂණවල වාර්තාවල කිසිම ලෙඩක් නැහැ කියලා තහවුරු කළත් හෙට දවසේ ගන්න පරීක්ෂණයකදී ඔබ දරුණු රෝගියෙක් හැටියට හඳුනා ගන්න පුළුවන්. එතකොට විවිධ රෝගී තත්ත්වවලට මේ උපන්න සත්වයාට මුහුණ පාන්න සිද්ධ වෙනවා. මේ මට පෙනෙන සමාජය තුළ දරුණු රෝගී තත්ත්වවලට පත්වෙච්ච අය කොච්චර ඉන්නවද? ලෙඩ රෝගවලට මුහුණ දෙන අය මොනතරම් ඉන්නවද? මං වගේම නිරෝගීව හිටපු අයට තමයි ඒ විදිහේ දරුණු රෝග පවා වැළඳිලා තියෙන්නේ. එහෙනම් මටත් ඒ විදියට දරුණු රෝගී තත්ත්වවලට මුහුණ පාන්න සිද්ධ වෙන්න පුළුවන්. ඒ ඉක්මවා මම ගිහිල්ලා නැහැ. ඒ නිසා මේ රෝගී තත්වයකට පත්වෙන්න පුළුවන් එය දුකක් කියලා නිතර මෙනෙහි කරන්න කියලා ඉගැන්නුවා. අමතක නොකොට හිතෙහි රඳවාගෙන ඉන්න කියලා බුදුහාමුදුරුවෝ අපට පෙන්වුවා. ඊළඟට තුන්වෙනි කාරණාව තමයි මරණ ධම්මෝමි මරණං අනතීතෝති අබින්නම් පච්චවෙක්කිතබ්බං. මේ ලෝකයේ උපදින හැම කෙනෙකුටම නියත වශයෙන්ම මරණය කියන ධර්මතාවයට මුහුණ පාන්න සිද්ධ වෙනවා කියන එක නිතර මෙනෙහි කරන්න. අපට මේ පෙනෙන සමාජය තුළ බලන්න මොනතරම් මරණ පිළිබඳව ආරංචි වෙනවද? තමන්ගේ වයසට අනුව මරණ තියෙනවා. දැන් බලන්න එක්තරා උපාසක මහත්මයෙක්, එතුමන් වයසයි අවුරුදු 75ක විතර ඇති. දවසක් මට කියනවා, හාමුදුරුවනේ අපි පුංචි කාලේ වැඩිපුර මලගෙවල් වල ගියේ අපේ අත්තම්මල සීයලගේ මලගෙවල් වල. ඊට පස්සේ හාමුදුරුවනේ කාලයක් අපට තිබුණා අපි ගියේ අපේ මාමලගේ නැන්දලගේ මලගෙවල් වල. දැන් හාමුදුරුවනේ අපි යන්නේ අපේ යාළුවන්ගේ මලගෙවල් වල. බලන්න පින්වත්නි, ජීවිත ගමනේ ස්වභාවය. අපට කාලයක් තියෙනවා අපි යන්නේ වයසට ගියපු අත්තම්මල සීයලගේ මලගෙවල් වල. ඊට පස්සේ එනවා කාලයක් අපේ මාමල නැන්දලගේ වයසේ අයගේ මරණ සිදුවන කාලය. ඊට පස්සේ කාල සීමාවක් එනවා අපි දන්න හඳුනන අපත් එක්ක එකට ක්‍රීඩා කරපු, සෙල්ලම් කරපු, ඉගෙනගත්තු, අපේ දුකට සැපට ළඟට හිටපු අපේ මිතුරන්, අපේ යහළුවෝ අපට අහිමි වෙන කාලය. අන්න ඒ විදියට කල්පනා කරනකොට මේ ඇස් පනා පිට අපට හොඳටම පෙනෙන දෙයක් තමයි මේ ලෝකේ උපදින හැම සත්වෙක්ම මරණය කියන ධර්මතාවයට මුහුණ දෙනවා. මේ ලෝකේ හැම කෙනෙකුටම ඒ తත්වයේ උරුමයි. අද විතරක් නෙවෙයි, අතීතෙත් එහෙමම තමයි. බුදු පසේබුදු මහරහතන් වහන්සේලාට පවා පරිනිර්වාණයට පත්වෙන්න සිද්ධ වුණා. මහා රාජ්‍යයන්හි රජකම් කරපු රජවරුන්ටත් මරණය කියන ධර්මතාවයට මුහුණ පාන්න සිද්ධ වුණා. ඒ වගේම මහා ධනයක් තිබිච්ච සිටුවරුන්ට, මැති ඇමතිවරුන්ට
ඒ වගේම ජීවක වගේ වෛද්‍යවරුන්ට මේ මරණය කියන ධර්මතාවයට මුහුණ පාන්න සිද්ධ වුණා. අන්න ඒ විදියට අතීතෙත් මිනිස්සු මැරුණා. වර්තමානයේදීත් මිනිස්සු මැරෙනවා. අනාගතයේදීත් මිනිස්සු මරණයට පත් වෙනවා. සත්වයෝ ආව වගේම මේ තැන දාලා යනවා. මරණය කියන ධර්මතාවයට ලෝකයේ අනෙකුත් අයට වගේම මටත් මුහුණ පාන්න සිද්ධ වෙනවා. ඒ తত্ত্বය ඒ ධර්මතාවයේ ඉක්මවා යන්න මට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. මං වගේම අයට මරණයට පත් වෙන්න සිද්ධ වුණා. මගේ වයසේ අයත් මරණයට පත් වෙලා තියෙනවා. බලන්න අපේ රට පුරා ලොව පුරා මරණ පිළිබඳව ආරංචි වෙනකොට ඔබේ වයස මොන වයස වුණත් ඒ වයසට හරියන කෙනෙක් මරණයට පත් වෙලා තියෙනවා. කාය බහුසාධාරණය මේ ශරීරයේ ඕනෑම දෙයකට මුහුණ දෙන්න පුළුවන්. කැපෙන්න පුළුවන්, තැලෙන්න පුළුවන්, පොඩි වෙන්න පුළුවන්, ඇඹරෙන්න පුළුවන්. නොහිතපු වෙලාවක ඒ තත්ත්වවලට පත් වෙන්න පුළුවන්. අපි මේ ජීවත් වෙනවා කියන එක දුෂ්කර කාර්යයක්. මේ කාල සීමාව පිළිබඳව කල්පනා කරනකොට අපි මොනතරම් මරණයත් එක්ක පොර බැඳලා තියෙනවද? ජීවත් වෙන බව ඇත්ත මොනතරම් මැරෙන්න ගිහිල්ලා තියෙනවද? ඒ ගැන කල්පනා කරනකොට අපිට තේරුම් ගන්න පුළුවන් ජීවත් වෙනවට වඩා අමාරු දෙයක් තමයි මරණයෙන් බේරී වාසය කරනවා කියන එක. මරණයට පත්වෙන එක ඕනෑම වෙලාවක සිද්ධ වෙන්න පුළුවන් දෙයක්. අපේ ජීවිත ගමන පිළිබඳව කල්පනා කරනකොට අපේ ජීවිත ගමනේ අත්දැකීම් තියෙනවා. මේ වෙනකන් අපි ජීවත් වෙන බව ඇත්ත. ඊළඟ තත්පරය පිළිබඳව අපට හරියට කියන්න බෑ. හැබැයි මේ මොහොත දක්වා අපි ජීවත් වෙන බව කියන්න පුළුවන්. හැබැයි මේ කාල සීමාව තුල අපිට අත්දැකීම් තියෙනවා. සමහර අය කියනවා එදා පාර පනිනකොට වේගෙන් වාහනයක් ආවා. මම අඩිය පස්සට ගත්තු නිසා අද ජීවතුන් අතර ඉන්නවා. බැරි වෙලා හරි මම අඩිය ඉස්සරහට තිබ්බනම් අද මම වලලපු තැන්වල මාව වලලපු තැන්වල මහ ගසුත් හැදිලා. එදා බෝම්බේ පුපුරනකොට මම එතන ඉඳලා ගියා විතරයි. මං එතන හිටියනම් අද මාව හොයාගන්න නැහැ. බලන්න පින්වත්නි, ඒ වගේ අවස්ථාවලට අපි හැමෝම මුහුණ දීලා තියෙනවා. මැරෙන්න ගිහිල්ලා බේරිච්ච අවස්ථා තියෙන්නේ. හෙට දවසේදී වාහනයක් වේගෙන් එනකොට පාර පනින වෙලාවක අර එදා අඩිය පස්සට ගත්ත විදියට පස්සට ගැනෙන්නේ නැතුව ඉස්සරහට අඩිය තිබ්බොත් මොකද වෙන්නේ? එතනින් ඉවරයි. අන්න ඒ විදියට කල්පනා කරලා බලනකොට මේ දක්වා මරණයෙන් බේරුණු බව ඇත්ත. හැබැයි හෙට දවසේදී මරණයෙන් බේරෙන්න පුළුවන් කියලා අපට ස්ථිරව කියන්න පුළුවන් කමක් නැහැ. මේ මරණය කියන ධර්මතාවයට මුහුණ පාන්න සිද්ධ වෙනවා. ඒ ස්වභාවය පිළිබඳව අමතක නොකොට මතකයේ රඳවගෙන වාසය කරන්න කියලා බුදුහාමුදුරුව අපට අනුදැන වදාලා. ඊළඟ කාරණාව තමයි සබ්බේහි මේ පියේහි මනාපේහි නානාභාවෝ විනාභාවෝති අබින්නම් පච්චවෙක්කි තබ්බා. අපි ආස කරන, ප්‍රිය කරන, ආදරය කරන, රුචි භාවය ඇති කරගෙන, එකතු කරගෙන, ළඟට කරගෙන ඉන්න උත්සාහ කරන දේවල් තියෙනවා. ඒ ප්‍රිය වෙච්ච සියල්ලම විනාශයට පත් වෙලා යනවා. ප්‍රිය දේ නැති වෙලා යනවා කියන එක අමතක නොකොට මතකයේ රඳව ගන්න කිව්වා. මම අහවලාට ආදරේ, මම අහවලාට කැමති, මම මේ දෙයට කැමති, මේක නැතුව මට ඉන්න බෑ කියා මොනතරම් කිව්වත් ඔබ ඔය ප්‍රිය කරන හැම වස්තුවක්ම ඔබට අහිමි වෙනවා. ඔබ ආස කරන, ඔබ වැඩිපුර ළඟට අරගෙන තියාගෙන ඉන්න උත්සාහ කරන, කවදාකවත් දාලා යන්නේ නැහැ කියලා කිව්වත් දාලා යන්නම වෙනවා. ඒක තමයි කියන්නේ සබ්බේහි මේ පියේහි මනාපේහි නානාභාවෝ විනාභාවෝ. සියලුම ප්‍රිය වෙච්ච දේවල් විනාශ ස්වභාවයට යන බව අමතක කරන්න එපා. ඊළඟ කාරණාව තමයි කම්මස්සකෝමි කම්ම දායාදෝ කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණෝ යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමි. යම් කිසි කෙනෙක් කරන කර්මය
තමයි ඒ කෙනාට දායාදේ බවට පත් වෙන්නේ. යං කම්මං කරිස්සාමි යම් කිසි කර්මයක් කරනවා නම් කල්යාණං වා පාපකං වා හොඳ වෙන්න පුළුවන් නරක වෙන්න පුළුවන්. තස්ස දායාදෝ භවිස්සාමීති ඒ කරපු කර්මයට අනුව තමයි Tamanට දායාද ලැබෙන්නේ කියන එක අමතක කරන්න එපා. Taman හිටපු විදියට තමයි ඉන්න හම්බෙන්නේ. කරපු දෙයට තමයි ප්‍රතිඵල ලැබෙන්නේ. අන්න ඒ ගැන අමතක කරන්න එපා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. එතකොට මේ ඨාන සූත්‍රයේදී අපිට පෙන්වන්නේ ජීවිතයක් සාර්ථක කර ගැනීම පිණිස අමතක නොකොට මතකයේහි රඳවා ගත යුතු කාරණා. මොනවද? පළවෙනි එක තමයි තමන් වයසට යනවා කියන එක අමතක කරන්න එපා. තමන් ලෙඩ වෙනවා කියන එක අමතක කරන්න එපා. තමන් මැරෙනවා කියලා අමතක කරන්න එපා. ප්‍රිය දේවල් අත්හරින්න වෙනවා කියලා අමතක කරන්න එපා. කරපු කර්මයේ පස්සෙන් පන්නගෙන එනවා කියන එක අමතක කරන්න එපා. මෙන්න මේ ටික අමතක කරනවා නම් ඔබේ ජීවිත ගමන අර්ථ සම්පන්න වෙන්නේ නැහැ. ජීවිත ගමන පරිපූර්ණත්වයට පත් වෙන්නේ නැහැ. හිස් මිනිස්සෙක් බවට පත් වෙනවා. අද මේ සමාජයේ වැරදි වැඩවල යෙදෙන්නේ, නරක වැඩවල යෙදෙන්නේ, ජීවත් වෙන්න ඕනෑම පහත් වැඩක් කරන මට්ටමට ඇවිල්ලා තියෙන්නේ ඔන්න ඔය කාරණා අමතක කරලා වාසය කිරීම නිසායි. මිනිස්සු හිතනවා නම් මම වයසට යනවා. මිනිස්සු හිතනවා නම් තමන් ලෙඩ වෙනවා කියලා. මිනිස්සු හිතනවා නම් තමන්ට මේ ලෝකේ දාලා යන්න වෙනවා කියලා. මිනිස්සු හිතනවා නම් මේ ප්‍රිය දේවල් එකට එකතු කරගත්ත දේවල් අත්හරින්න වෙනවා කියලා. කරපු කර්ම පස්සෙන් පන්නගෙන එනවා කියලා හිතන්න පුළුවන් නම් අන්න ඒකේන තමන් තුලින් සිදුවන අකුසල කර්ම තමන්ගේ හිත නැඹුරු වෙලා තියෙන අකුසල සිතිවිලි වලින් හිත මුදව ගන්න මහන්සි ගන්නවා. බුදුහාමුදුරුවෝ දේශනා කරපු වටිනා සූත්‍ර දේශනාවක් තියෙනවා. ණය උපමා කරගෙන සිදු කරපු දේශනාවක්. භික්ෂුන් වහන්සේලා ඉදිරියේ දවසක් බුදුහාමුදුරුවෝ විමසනවා, මහණෙනි දුප්පත්කම දුකක්ද? දුකක් ස්වාමීනි කියලා භික්ෂුන් වහන්සේලා උත්තර දෙනවා. මේ දුප්පතා ණය ගන්නවා. ණය ගන්න එක දුකක් නේද? එහෙමයි ස්වාමීනි, ණය ගන්න එක දුකක්. මේ ණය ගත්තාම ඒ ණය මුදල වගේම ගත්තු ණය වගේම ඒ ණයට එකතු වෙච්ච පොලියකුත් ගෙවන්න වෙනවා. පොලිය ගෙවන්න වෙන එක දුකක් නේද? එහෙමයි බුදුහාමුදුරුවනේ දුකක්. ඊළඟට මේ ණයයි පොලියයි ගෙවා ගන්න බැරි වෙනකොට ණය දුන්නු මිනිස්සු චෝදනා කරනවා. සල්ලි ගත්තා ඒ දෙන්නේ නැහැ. මගෙන් ගත්ත ණය මුදල මට දෙන්න කියා චෝදනා කරනවා. දොස් නගනවා. ඒවා අහන්න ලැබෙන එක දුකක් නේද? දුකක් ස්වාමීනි. ඒ වගේම ඒ ගත්ත ණය සහ පොලිය ගෙවා ගන්න බැරි වෙනකොට ඇදගෙන ගිහිල්ලා දඬුවම් දෙනවා. ණය මගට දෙන්න කියලා පහර දෙනවා. නීතිය හමුවට ඉදිරිපත් කරනවා. හිරේ විලංගුවේ වැටෙන්න සිද්ධ වෙනවා. ඒ දඬුවම් විඳින්න වෙන එක දුකක් නේද? දුකක් ස්වාමීනි. අන්න ඒ වගේ තමයි මහණෙනි. දුප්පත්කම දුකක් වගේ ශ්‍රද්ධාවක් නැතිකම දුකක්. බුද්ධ ධම්ම සංඝ කියන තුන්රුවන පිළිබඳව ශ්‍රද්ධාවක් නැත්තම් ඒ මිනිස්සයා හිඟන්නෙක් හැටියටයි බුදුහාමුදුරුවෝ පෙන්වුවේ. බුදුහාමුදුරුවෝ හඳුනගෙන නැත්තම්, ධර්මය හඳුනගෙන නැත්තම්, සංඝයා හඳුනගෙන නැත්තම් ඒකෙන හිඟන්නෙක්, දුප්පතෙක්. ඒ කෙනාගේ දුප්පත්කම තමයි ශ්‍රද්ධාව නැතිකම. ඒ ශ්‍රද්ධාවක් නැති මිනිස්සයා මොකද කරන්නේ? ණය ගන්නවා. ණය ගන්නවා කියලා බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ කාය දුස්චරිත, වචී දුස්චරිත, මනෝ දුස්චරිතයන් සිද්ධ කරනවා. තුන්රුවන පිළිබඳව ශ්‍රද්ධාවක් තියෙනවා නම් ඒ කෙනා වැරදි පාරවල් වල යන්නේ නැහැ. වැරදි වැඩ කරන්නේ නැහැ. ඔය හැම පුණ්‍ය කටයුත්තකටම ප්‍රධාන වෙන්නේ ශ්‍රද්ධාව. ශ්‍රද්ධාවක් නැතුව පින්කම් කරන්න පුළුවන් කමක් නැහැ. මේ යහපත් කුසල ප්‍රතිපදාව තුළ ඉදිරියට පියමන් කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ශ්‍රද්ධාවක් නැහැ කියන්නේ ඒක නා දුප්පතෙක්. ඒ දුප්පතා මොකද කරන්නේ?
ණය ගන්නවා. ඒ ගන්න ණය තමයි කාය දුෂ්චරිත, වචී දුෂ්චරිත, මනෝ දුෂ්චරිත. ශ්‍රද්ධාවක් නැති මිනිසයාගේ කය අසංවරයි. ඒ කෙනා සත්ව ඝාතන අකුසල කර්මය, හොරකම, කාමයන් වරදව හැසිරීම, ඒ වගේ කයෙන් කරන වැරදි කටයුතු වල යෙදෙනවා. ඒ කෙනාගේ වචනය දුස්සීලයි. වචනය අසංවරයි. බොරු කියනවා, කේලම් කියනවා, හිස් වචන කියනවා, පරුස වචන කියනවා. ඒ කෙනාගේ හිත දූෂිත වෙලා තියෙන්නේ. හිත අසංවරයි. ලෝභ, ද්වේෂ, මෝහයන්ගෙන් පිරීලා තියෙන්නේ. ඒවා පාලනය කරන්න උනන්දුවක්, උත්සාහයක් ඇති කරගන්නෙත් නැහැ. අන්න ඒ විදියට පව්කම් කර කර ජීවත් වෙන්න උත්සාහ කරනවා. ඒක තමයි බුදුහාමුදුරුවෝ අර දුප්පතා ගන්න ණයක හැටියට පෙන්වන්නේ. දැන් දුප්පත්කම කියන්නේ මොකද්ද? ශ්‍රද්ධාව නැතිකම. ඒ දුප්පතා ගන්න ණය තමයි ශ්‍රද්ධාව නැති කෙනා කරන අකුසල කර්ම. අකුසල කර්ම කළාට පස්සේ මොකද වෙන්නේ? ඒ කර්මයට විපාක සකස් වෙනවා. ඒ කර්මයට එකතු වන විපාක තමයි ගත්තු ණයට එකතු වන පොලිය. ණයට වඩා මුදලක් එකතු වෙන්න වෙනවා. සාමාන්‍යයෙන් මේ බැංකුවල දෙන ණයට පොලිය වගේ නෙවෙයි. ඒ වගේ ඒවා නෙවෙයි. මේ ණයට හම්බෙන පොලිය ණයට වගේ මහා ගුණයකින් වැඩි. මදුරුවෙක් මැරුවට පස්සේ ඊළඟ භවයේ මදුරුවෙක් වෙලා තැලිලා ඒ කර්ම ඉවර වෙන්නේ නැහැ. සසර පුරාම තැලි තැලි ඉඳ වෙනවා. ඒක තමයි හැටි. එතකොට අර අකුසල කර්මයක් කළාම, පාප කර්මයක් කළාම මොකද වෙන්නේ? ඒ කරපු පාප කර්මයට පාප විපාක පස්සෙන් පන්නනවා. ඒව තමයි පොලිය. ඊළඟට මේක පස්සෙන් පන්නගෙන ඇවිල්ලා ලෝකයා අනිත් එක චෝදනා කරනවා. වැරදි වැඩ කරපු මිනිස්සෙක්ව ලෝකයා අගය කරන්නේ නැහැ. ලෝකයා දොස් නගනවා. අර මිනිස්සයා මිනි මරුවෙක්. අර මිනිස්සයා සත්තු මරණ කෙනෙක්. අර මිනිස්සයා මහා හොරෙක්. ඒ මිනිස්සයා කාමයන් වර්ධව හැසිරෙනවා. පර පුරුෂ සේවනයේ යෙදෙන්නේ, පරදාර සේවනයේ යෙදෙන්නේ, ළමයිනුත් ඉන්නවා. ඊළඟට අර මිනිස්සයා කටක් කැරියොත් කියන්නෙම බොරු. අර මිනිස්සයා මහා බේබද්දෙක්, කුඩු ගහනවා, ගංජා ගහනවා. ඒ විදිහට ලෝකයා හරියට චෝදනා කරනවා, අපහාස කරනවා. ලෝකයාගේ බැනුමට, නිග්‍රහයට, නින්දාවට ඒකනපත් වෙනවා. ඒක දුකක්. ඒ වගේම තමයි මේ කර්මය ගෙවන කොටත් ඊළඟට කියනවා. කරපු පව් තමයි ඔය එන්නේ. දැන් බලන්න, අපි මේ භවයේදී යම් යම් දේවල් වලදී වැටෙන වෙලාවල් වල මිනිස්සු කියන්නේ නැද්ද? ඔය පෙර කරපු කර්ම ඕවා. එතකොට අපි පෙර කරපු කර්ම අපට අදටත් චෝදනාවක් හැටියට එනවා. මහ ලොකු පවක් කරලා තියෙනවා මෙහෙම දෙයකටපත් වෙන්න කියා. අපි එහෙම හිතනවා. අන්න ඒ විදියට කරපු කර්ම පිටිපස්සෙන් පන්නගෙන එනවා. ඒවා විඳිනකොට, ඒ දඬුවම විඳිනකොට ඒක දරා ගන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ ණය නැති ජීවිත, නොහිස් ජීවිත ගත කරන්න පුරුදු වෙන්න, මහන්සි ගන්න. ඒ සඳහා යොමු වෙන්න, උත්සාහවත් වෙන්න. අන්න ඒ විදිහේ ගමනක් අපි ගෙන යන්න නම් මේ බුදුහාමුදුරුව අපට නිතර මෙනෙහි කරන්න කියපු කාරණා මෙනෙහි කරන කෙනෙක් බවට පත් වෙන්න ඕන. මේ කාරණා පිළිබඳව හොඳට මෙනෙහි කරන කෙනාට එක පැත්තකින් ජීවිත ගමන සාර්ථක කරගන්න පුළුවන් වෙනවා. මම වයසට යනවා, මම ලෙඩ වෙනවා, මම මැරෙනවා, සියලු ප්‍රිය දේවල් මට අහිමි වෙනවා, කරන කර්මයට විපාක හම්බෙනවා කියලා හිතනවා නම් නිතර ඒකෙන හැම මොහොතකම සාර්ථක මිනිසෙක් හැටියට තමන්ටත් අනුන්ටත් දෙපාර්ශ්වයටම යහපත පිණිස පවතින ජීවිත ගත කරන්න උනන්දු වෙනවා වගේම, පරලොව ගමන සපවත් කරගන්න උනන්දු වෙනවා වගේම, ගැඹුරට මේ කාරණාව ගැන හිතනකොට ඉපදීම දුකක්, වයසට යන එක දුකක්, ලෙඩ වෙන එක දුකක්, මැරෙන එක දුකක් කියලා හරියට තේරුම් ගන්නකොට ඒකේනා මේ දුක නැති කරන්න උවමනාවක් ඇතිව වාසය කරනවා. මේ ජාති ජරා ව්‍යාධි මරණ ආදී දුක් අපට උරුම උනේ කුමක් නිසාද? තණ්හාව නිසා.
මේ තණ්හාව කියන අතිප්‍රබල භයානක කාරණය නිසා තමයි අපට මේ සසර ගමන තුල සැරිසරන්නට සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ මේ තණ්හාව දුරු කරන්න කිව්වේ. මේක ලේසි නෑ. වයසට යනකොට තණ්හාව අඩු වෙනවා කියලා සමහරු කියනවා. හැබැයි වයසට ගියා කියලා තණ්හාව අඩු වෙන්නේ නෑ. ආසාවල් අඩු වෙන්නේ නෑ. මේක පාලනය කරන්න නම් අපි මේ ගැන මෙනෙහි කරන්න ඕන. වයසට ගියපු පළියට ආසාවල් සංසිඳෙන්නේ නෑ. ඒ සඳහා අපි ආදීනවේ තේරුම් ගන්න ඕනේ. ඒකනේ කියන්නේ ජීර්යන්තේ ජීර්යත කේසා දන්තා ජීර්යන්ති ජීර්යත චක්ෂු ශෝත්‍රේච ජීර්යන්තේ තෘෂ්ණයිකා තරුණායතේ. හොඳට මතක තියාගන්න. ජීර්යන්තේ ජීර්යත කේසා මේ කෙස් ටික දිරලා හැලිලා විනාශ වෙලා යනවා. දන්තා ජීර්යන්ති ජීර්යත ඔය ශක්තිමත්ව තියෙන දත් ටික දිරලා හැලිලා ගැලවිලා නැති වෙලා යනවා. චක්ෂු ශෝත්‍රේච ජීර්යන්තේ මේ ලෝකයේ දෙස බලන ඔය ඇස් දෙක ලෝකයා කියන දේ අහන ඔය කන් දෙක දුර්වල ස්වභාවයකටපත් වෙනවා. ඇස් පේන්නේ නැතුව යනවා, කන් ඇහෙන්නේ නැතුව යනවා. මේ ඔක්කොම වෙන්නේ වයසට යනකොට. මේ කියන්නේ වයසට යාම ගැන. කෙස් දිරනවා කියන්නේ ජරාවටපත් වෙනවා කියන එක, වයසට යනවා කියන එක. කන් ඇහෙන්නේ නැති වෙනවා කියන්නේ වයසට යනවා කියන එක. ඇස් පේන්නේ නැහැ කියලා කියන්නේ වයසට යනවා කියන එක. දත් හැලෙනවා කියලා කියන්නේ වයසට යනවා කියන එක. හැබැයි කියනවා තෘෂ්ණයිකා තරුණායතේ. එකම තණ්හාව, එකම තෘෂ්ණාව තරුණ වෙනවා. තරුණ ස්වභාවයටපත් වෙනවා. මෙන්න මේ කාරණය පිළිබඳව අපි හොඳට තේරුම් ගන්නවා නම් දුරු කළ යුතු කාරණාව කුමක්ද කියලා වටහාගෙන එය දුරු කිරීමේ සටන ආරම්භ කරනවා. එහෙනම් මේ සංසාර ගමන තුල අපි කැමති වුණත් අකමැති වුණත් මේ ධර්මතා වලට මුහුණ පාන සිද්ධ වෙනවා. ඒවා මගහැරලා යන්න අපට කිසිසේත්ම පුළුවන්කමක් නැහැ. ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ ඒ ගැන මෙනෙහි කරන්න කියලා කිව්වේ. මේ ගැන මෙනෙහි කරන්නේ නැති අයට අත්වන ඉරණම අතිශයින් භයානකයි. තේරුම් ගන්නේ නැත්නම් ඒකේන මානසිකව පල්ලෙහාට වැටෙනවා. දුර්වල මට්ටමකටපත් වෙනවා. ඒ නිසා කළ යුතු කාර්ය අපි කල්පනා කරමු. මේ හැම දුකක්ම අපට උරුම වෙන්නේ ඇයි? ඒ ප්‍රශ්නයට දෙන්න තියෙන උත්තරය තමයි ඉපදීම. දැන් මේ ධර්ම දේශනාවේ දායකත්වය අරගෙන කටයුතු කර නැත්තන්ට සිදුවෙච්ච දේ. මීට වසර ගණනාවකට පෙර ආතුව දරුවා ජන්මාන්තරගත වුණා. ඒ සිද්ධියම ගත්තහම ඒක අයිති වෙන්නේ පියේහි විප්පයෝගෝ දුක්ඛෝ කියන කොටසට. ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක් කියන කොටසට. එතකොට බුදුහාමුදුරුවෝ ඔය දුක ඇති වෙන්න හේතුවක් දේශනා කළා. දැන් චතුරාර්ය සත්‍ය දේශනාවේදී දුක්ඛාර්ය සත්‍ය විග්‍රහ කරනවා බුදුහාමුදුරුවෝ. එතනදි පෙන්නනවා ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ කියලා ලැයිස්තුවක්. ඒකේ ලැයිස්තුවේ එක කොටසක් තමයි පියේහි විප්පයෝගෝ දුක්ඛෝ කියලා කියන්නේ ප්‍රිය අයගෙන් වෙන්වීමේ දුක. එතකොට ඔය ප්‍රිය අයගෙන් වෙන් වෙන්න සිද්ධ උනේ, එහෙම නැත්නම් අප්‍රිය අයත් එක්ක එකට එකතු වෙන්න සිද්ධ උනේ, එහෙම නැත්නම් අර දුක් ලැයිස්තුවේ දුක් අපට මොහොන දෙන මට්ටමකටපත් වෙන්න සිද්ධ උනේ ඉපදීම නිසා. එතකොට දැන් දුක කියන්නේ මොකක්ද කියලා අහනකොට තනි වචනෙන් උත්තර දෙන්න පුළුවන්. අර ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස මේ එකක්වත් කියන්න ඕනේ. එකම එක උත්තරයක් දෙන්න පුළුවන්. ඒ තමයි ජාති. මොකක්ද දුක? ඉපදීම. මොකද අර ඉපදීම කියන වචනය ඇතුලේ තියෙන දේවල් තමයි අර ඔක්කොම. ඉපදීම කියන එක ඇතුලේ ජරාව තියෙනවා, ලෙඩවීම තියෙනවා, වයසට යාම තියෙනවා, ප්‍රිය අයගෙන් වෙන්වීම තියෙනවා, අප්‍රිය අයගෙන් එකතු වීම තියෙනවා, ඊළඟට කැමති දේවල් නොලැබීම තියෙනවා.
මේ හැම එකක්ම තියෙන්නේ අන්න අර මාතෘකාව ඇතුලේ. ඒ තමයි ඉපදීම. එතකොට බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය දේශනාවේදී මේ ප්‍රධාන මාතෘකාවට එහෙම නැත්නම් ඉපදීම කියන එකට හේතුව දේශනා කළා. දැන් එතකොට දුක කියන්නේ මොකක්ද කියලා අහුවාම කෙටියෙන් එක වචනෙන් තනි වචනෙන් අපිට දෙන්න පුළුවන් දේ තමයි ඉපදීම තමයි දුක. ඉපදීම දුකක්. එහෙනම් මේ දුකට හේතුව හොයන්න ඕන. හේතුඵල දහමක් බුදුදහම. ඵලය නැති කරන්න බෑ හේතුව හොයන්න නැතුව. හේතුඵල වාදය. ඵලය නැති කරන්න නම් හේතුව හොයලා හේතුව නසන වැඩපිළිවෙලකට එන්න ඕන. අපි ඔක්කොම දුවන්නේ ඵලය නැති කරන මාර්ගයක. ඵල නැති කරන්න බෑ හේතුව තියාගෙන. වයසට යන එකට උත්තර හොයන්න යනවා. ලෙඩ වෙන එකට උත්තර හොයන්න යනවා. මරණයට උත්තර හොයන්න යනවා. හැබැයි කවදාකවත් කොච්චර බෙහෙත් ආවත් වයසට යන එක නවත්තන්න බෙහෙතක් නැහැ. ලෙඩක් හැදෙන එක නවත්තන්න බෙහෙතක් නැහැ. මරණය නවත්තන්න බෙහෙතක් නැහැ. මේ දුක නවත්තන ක්‍රමවේදයක් දුක නවත්තන බෙහෙතක් නැහැ. එතකොට අපි තේරුම් ගන්න ඕන දේ තමයි මේ ඵලය නවත්ත ගන්න උත්සාහ කළාට වැඩක් වෙන්නේ නැහැ. හේතුව එහෙම්මම තියාගෙන. එහෙනම් දුකක් තියෙනවා. මොකක්ද දුක? ඉපදීම. එහෙනම් දුකට හේතුව කියන්නේ මොකක්ද? දැන් දුක සමාන ඉපදීමනේ. දුක සමාන ඉපදීම. එතකොට දුකට හේතුව කියලා කියන්නේ ඉපදීමට හේතුව. ඉපදීම කියනකොට ඉපදෙන තැන් තියෙනවා. සුගතිවල ඉපදෙනවා, දුගතිවල ඉපදෙනවා. ඔය සුගති දුගති කිව්වහම ඒවට අදාළ වෙන තැන් බොහෝමයක් තියෙනවා. ඒ හැම තැනකම වෙන්නේ ඉපදෙන එක තමයි. ඔය කොයි තැන ඉපදුනත්, සුගතියක ඉපදුනත්, දුගතියක ඉපදුනත්, කොයි තැනක ඉපදුනත් ඉපදීම පොදුවේ බුදුහාමුදුරුවෝ පෙන්වුවේ දුකක් හැටියට. දුක සමාන ඉපදීම. ඉපදීම සමානයි දුක. එතකොට එහෙනම් සුගති වේවා දුගති වේවා කොයි භවයක හෝ උපතක් තියනවා නම් ඒ උපත සමානයි දුක. එතකොට මේ ඉපදීමට හේතුව මොකක්ද? තණ්හාව. ඕනෑම භවයක අපි උපදින්නේ තණ්හාව නිසා. එතකොට එහෙනම් දැන් හේතුව හොයලා තියෙනවා බුදුහාමුදුරුවෝ. මොකක්ද හේතුව? තණ්හාව. මොකකට හේතුවක්ද මේ ඉපදීමට හේතුව? දැන් අර දුක එපා නම් මුල් දුක නැති කරන්න ඕන. මුල් දුක කියන්නේ මොකක්ද? ඉපදීම. ඉපදීම නැති කරන්න නම් තණ්හාව නැති කරන්න ඕන. තණ්හාව නැති කරන්න නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ගමන් කරන්න ඕන. ඒ තණ්හාව නැති කිරීම තමයි නිර්වාණය. නිවන සලසා ගැනීමේ මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට ආර්ය ශ්‍රාංගික මාර්ගයේවත් සීල සමාධි ප්‍රඥා ප්‍රගුණ කරනවා නම් අන්න ඒ අරි අටැඟි මග ගමන් කරන කෙනාගේ තණ්හාව ටිකෙන් ටික තුනී වෙලා නැති වෙලා යනවා. තණ්හාව නැති වෙලා ගියපු තැන ඒ කෙනාට නැවත උපදින්න තරම් කර්මයක් නැතුව යනවා. එතකොට දැන් ඉපදීම නවත්තනවා නම් මේ දුක සම්පූර්ණයෙන්ම අවසන්. ඒ නිසා අපි තණ්හාව දුරු කිරීමේ වැඩපිළිවෙලට එන්න ඕන. තණ්හාව දුරු කළාම අපට විඳින්න සැපකුත් නැහැ දුකකුත් නැහැ. තණ්හාව දුරු කරන එකටනේ නිවන කියන්නේ. එතකොට නිවනේ ස්වභාවය මොකක්ද කියලාත් බුදුහාමුදුරුවෝ දේශනා කළා. දුගතියේ උරුමය දුක. සුගතියේ උරුමය සැප. නිවනේ උරුමය පරම සැප. මෙන්න මේ වචන තුන ගැන අපි තේරුම් ගන්න ඕන. සැප කියන්නේ මොකක්ද? දුක කියන්නේ මොකක්ද? ඊළඟට පරම සැප කියන්නේ මොකක්ද කියලා. දුක කියලා කිව්වහම ඒක අපි හැමෝම දන්නවා. විඳින්න වෙන වේදනාවල් තියෙනවා. දුක. ඊළඟට සැප. සැප ගැන කතා කරනකොට අමතක නොකළ යුතු කාරණාවක් තමයි සැප කෙලවරේ දුක තියනවා කියන එක. සැප අවසානයේ හෝ සැපයක් ඇතනම් දුකක් අනිවාර්යයි. ඔබ විඳින හැම සැපකටම දුකක් තියෙනවා. සැපට දුක සමානයි බලපුවාම.
ඊළඟට පරම සැප කියලා කියන්නේ එතන විඳින්න සැපක් නැහැ කියන එකයි. විඳින්න සැපක් නැති නිසා විඳින්න දුකකුත් නැහැ. එතකොට සැපක් නැති දුකක් නැති අන්න එතන තමයි හොඳම සැප එම නැත්තම් පරම සැප කියලා කියන්නේ. අන්න ඒ පරම සැප සලසා ගන්න නම් අපි මොකද්ද කරන්න ඕන? සුගතියේ සැපත් දුගතියේ දුකත් දෙකම අතහරින්න ඕන. සුගතියේ උපත සහ දුගතිය උපත දෙකම නවත්තන්න නම් සුගතියේ උපතට හේතු වන කර්මයත් දුගතියේ උපතට හේතු වන කර්මයත් නවත්තන්න ඕන. කර්මය ශක්තිමත් වෙන්නේ තණ්හාව නිසා. තණ්හාව තියෙනකොට කර්මසිත පහළ වෙනවා. තණ්හාව නැතිකොට ක්‍රියාසිත පහළ වෙනවා. කර්මසිත සහ ක්‍රියාසිත වල තියෙන වෙනස, ක්‍රියාසිත කියන්නේ උපාදානයක් කරන්නේ නැති සිත්. කර්මසිත කියලා කියන්නේ උපාදානය කරන සිත්. අපේ ඇස් දෙකට රූප පේනවා, කන් දෙකට ශබ්ද ඇහෙනවා, නාසයට ගඳ සුවඳ දැනෙනවා, දිවට රසය දැනෙනවා, ශරීරයට ස්පර්ශය දැනෙනවා. අපේ ඇස් දෙකට රූප පේනවා වගේම කෙලෙස් ප්‍රහීන කරපු රහතන් වහන්සේලාගේ ඇස්වලටත් රූප පේනවා. එතකොට කෙලෙස් සහිත මටත් රූප පේනවා, කෙලෙස් රහිත රහතන් වහන්සේලාටත් රූප පේනවා. කෙලෙස් සහිත මටත් ශබ්ද ඇහෙනවා, කෙලෙස් රහිත රහතන් වහන්සේලාටත් ශබ්ද ඒ විදියටම ඇහෙනවා, වෙනස් වෙන්නේ නැහැ. කෙලෙස් සහිත මට දැනෙන ගඳ සුවඳම රහතන් වහන්සේලාටත් දැනෙනවා. කෙලෙස් සහිත මට දැනෙන ස්පර්ශයම රසයම රහතන් වහන්සේලාටත් දැනෙනවා. හැබැයි මේකේ වෙනසක් තියෙනවා. මම කෙලෙස් සහිත නිසා මගේ හිතේ කර්මසිත ඇති වෙන්නේ. රහතන් වහන්සේලාගේ තණ්හාව දුරු කළ නිසා ක්‍රියාසිත පහළ වෙන්නේ. කර්මසිත වලයි ක්‍රියාසිත වලයි වෙනස තමයි කර්මසිත. ඒ කියන්නේ තණ්හාව සහිත සිතක ස්වභාවය. ඇස් දෙකෙන් පෙනෙනකොට රූප ඒවා උපාදානය කරනවා. ආදාන උපාදාන කියලා වචන දෙකක් තියෙනවා. ආදානය කියලා කියන්නේ ගැනීම. ඇසට රූප ගන්නවා. ආදාන. කනට ශබ්ද ගන්නවා. ආදාන. නාසයට ගඳ සුවඳ ගන්නවා. ආදාන. දිවට රසය ගන්නවා. ඒකට කියනවා ආදාන. ශරීරයට ස්පර්ශය ගන්නවා. ඒකට කියනවා ආදාන. උපාදාන කියලා කියන්නේ තදින් ගන්නවා කියන එක. ආදාන ගැනීම, උපාදාන තදින් ගැනීම. එතකොට රහතන් වහන්සේලාගේ ඇස්වලට රූප ආදාන වෙනවා, රූප ගන්නවා. කෙලෙස් සහිත කෙනාගේ ඇස්වලට රූප උපාදානය කරගන්නවා. එතකොට උපාදානය කියන්නේ දකිනවා නෙවෙයි, තදින් දකිනවා. තදින් දකිනවා, තදින් ගන්නවා කියලා කියන්නේ දකින රූපය කෙරෙහි එක්කෝ ඇලීම් වශයෙන් අල්ලගන්නවා, එහෙම නැත්නම් ගැටීම් වශයෙන් අල්ලගන්නවා. මේ ඇලීම් වශයෙන් හෝ ගැටීම් වශයෙන් අල්ලා ගන්න එකට කියන උපාදාන කියලා. එතකොට රහතන් වහන්සේලා දැක්කොත් දැක්ක විතරයි. දිත්තේ දිත්තමත්තං, සුතේ සුතමත්තං. දැක්කොත් දැක්ක විතරයි. ඒ දකින දේ කෙරෙහි ඇලෙන්නෙත් නැහැ, දකින දේ කෙරෙහි ගැටෙන්නෙත් නැහැ. ශබ්දයක් අහන්න ලැබුණොත් ඒක ඇහුවා විතරයි. ආදාන ගන්නවා, හැබැයි උපාදානයක් නැහැ. ඇයි? කෙලෙස් නැහැ. ඒ නිසා ඇසුවොත් ඇසුවා පමණයි. ඇලීමක් හෝ ගැටීමක් ඇති වෙන්නේ නැහැ. නාසයට දැනෙන ගඳ සුවඳත් එහෙමයි, දිවට දැනෙන රසයත් එහෙමයි, ශරීරයට දැනෙන ස්පර්ශයත් එහෙමයි. රහතන් වහන්සේලා ඒ එක අරමුණක්වත් තදින් ගන්නෙ නැහැ. ඒ කියන්නේ උපාදානයක් නැහැ. කෙලෙස් සහිත අය දකින දේ තමන් කැමති දෙයක් නම් ඇලෙනවා, තමන් අකමැති දෙයක් නම් ගැටෙනවා. ශබ්දය තමන් කැමති ශබ්දයක් නම් ඇලෙනවා, තමන් අකමැති ශබ්දයක් නම් ගැටෙනවා.
ගඳ සුවඳ තමන් කැමති නම් ඇලෙනවා, අකමැති නම් ගැටෙනවා. ඒ ඇලීම ගැටීම නිසා තමයි කර්මය සිද්ධ වෙන්නේ. එතකොට තණ්හාව නැති කරනවා නම් කර්මය නවතිනවා. කර්මයක් නැත්තම් විපාක නැහැ. විපාක නැත්තම් උපතක් නැහැ. උපතක් නැත්තම් මේ දුක නැහැ. ඒ නිසා හැම කෙනෙක්ම මේ දුකෙන් මිදෙන මඟ අනුගමනය කරන්න ඕන. අද ධර්ම දේශනාව ඔස්සේ අපි පැහැදිලි කරන්නේ ජීවිතයේ විවිධ අවස්ථාවල විවිධ දුක්ඛයන්ට මුහුණ පාන සිද්ධ වෙනවා. මේවා සංසාර ගමන තුල වාසය කරන තාක්කල් අපට උරුම වන දේවල්. මේවා අභිබවා යන්න බෑ. ඒ නිසා කළ යුතුම දේ තමයි ලැබුණු වටිනා අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට උනන්දු වෙන එක. ඒ නිසා කවුරුත් කල්පනා කරගන්න මේ උතුම් ධර්මානුශාසනාවේ අනුහසින් මට මගේ සසර ගමන සැපවත් කරගන්න. ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය සලස ගන්න මේ උතුම් ධර්ම දේශනාව හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. අද මේ උතුම් ධර්මානුශාසනාවේ සදැහැති දායකත්වය අරගෙන ජයන්තා මුණසිංහ මහත්මිය ඇතුළු පවුලේ පින්වතුන් බලාපොරොත්තු වෙනවා. මීට වසර 7කට පමණ පෙර ආතුව ජන්මාන්තර ගතවන්නට යෙදුණු ආදරණීය පුතුණුවන් මනෝජ් ඉන්දික අත්තනායක පුතාට මෙපින් අනුමෝදන් වේවා. පුතාගේ භව ගමන සුඛී සුවපත් භාවයට පත් කර ගනිත්වා. මෙපින් බලයෙන් සසර ගමන සැපවත් කරගෙන ගෞතම බුදු සසුනේදීම පතන බෝධියකින් උතුම් නිවනින් සැනසෙත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ ඇතුළු කොට ඇති නමින් මිය ගිහිල්ලා පින් අපේක්ෂාවෙන් ඉන්න යම්තාක් දෙමාපිය ඥාති හිත මිත්‍ර ගුරුවර සහෝදරාදී පිරිස් වෙතොත් ඒ හැමෝමත් මෙපින් අනුමෝදන්ව උතුම් නිවනින් සැනසෙත්වා කියලා අපි මියගිය ඥාතීන්ට පින් දෙමු. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. සම්්‍ය දෘෂ්ටික දෙවියෝ මෙපින් අනුමෝදන් වේවා. රට ජාතිය සම්බුද්ධ ශාසනය යෙහින් රකීවා. ධර්මදේශනාවේ සදැහැති දායකත්වය අරගෙන කටයුතු කරන ජයන්තා මුණසිංහ මහත්මියට, එවැගේම ඉමෙත් සාරද කියන මුණුපුරන්ට, එවැගේම මදුෂි, ශකිලා, යෙනුලි, යෙසලි, තිහාරා කියන ඒ මිනිපිරියන් ඇතුළු කොට ඇති පවුලේ හැමෝටම නිදුක් නිරෝගී සුවපත්භාවය, කායික මානසික සුවපත්භාවය සැලසේවා. ඔබට මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට ඉඩකඩ සලස්වා දෙමින් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව තුලින් මේ ධර්මදේශනා ශ්‍රවණය කරන්න ඉඩකඩ සලස්වා දෙන පින්වත් ගයන් දුෂ්‍යන්ත මහත්මයා ඇතුළු කොට ඇති පවුලේ හැමටත්, එවැගේම රට පුරා ලොව පුරා ධර්ම ශ්‍රවණය කළ කොයි කාටත්, පුංචි දරුවන්ට අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න, තරුණ වැඩිහිටි කොයිකාගේත් රැකී රක්ෂා කටයුතු, ආධ්‍යාත්මික කටයුතු දියුණු කරගන්නට දෙවියන්ගේ රැකවරණය අත්පත් වේවා. රට පුරා ලොව පුරා පැතිර යන මේ වසංගත රෝගී තත්වයන් දුරින්ම දුරු වෙලා සැමට කායික මානසික සුවය සලසේවා. දෙවියොත් පතන බෝධියකින් මෙපින් අනුමෝදන්ව උතුම් නිවනින් සැනසෙත්වා කියලා අපි පින් දෙමු. එත්තාවතාච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. මෙසේ සර්වාකාරයෙන් රැස් කරගත්තු සකල කුසලානිසංසයන්ගේ බලයෙන් නමින් මියගිය සියලුම ඥාතීනටත් අප සියලු දෙනාටමත් සසර දුකින් එතරව ගෞතම බුද්ධ ශාසනයේදීම
උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වාසනා වේවා කියලා නිවන් ප්‍රාර්ථනා කරන්න. ඔහොම වැඳ ගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ මීට වසර 7කට පෙර පරලෝසපත් මනෝජ් ඉන්දිකාතනායක පුතුණුවන්ගේ භවගමනේදී මගඵල ඥානය ලබන්නට අවැසි පතිරූපදේශයක උපත ලබන්නට මෙම උතුම් ධර්මදේශනාව හේතු වාසනා වේවා යන පින්වත් අරමුණ ඇතිව සිදු කරනු ලැබූ ධර්මදේශනාවයි. එවෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ ජයන්තා මොනසිංහ මහත්මියයි. එතුමිය ඇතුළු පවුලේ සියලුම දූ දරුවන්ට නිදුක් නිරෝගී චිරජීවනයේ උදා වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. අද දේශකයන්න් වහන්සේ මහරගම ශ්‍රී වජිරඥාන ධර්මායතන වාසී පූජ්‍යපාද ගල්කිස්සේ සෝමානන්ද ස්වාමීන් වහන්සේ. උන්වහන්සේටත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් අවබෝධයේ පිණිසම මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා. ඔබටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනා ප්‍රචාරය කරවා ගැනීමට දැන්ම කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට WhatsApp Viber ඊමෝ මගින් දැන්ම කතා කර ඔබේ දායකත්ව ධර්මදේශනාව අදම වෙන් කරවා ගන්න. ධම්ම සුවම සැමට සම්මා සම්බුදු සරණයි. දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න.